හරි. එහෙනම් අපි 2020 බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. හරි. අපි දන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් තියෙන්නේ, කේස් ස්ටඩි එකක් තියෙන්නේ. ලකුණු 20ක් ඔයාලට හම්බෙනවා. මේ ප්‍රශ්නයේ කොටස් 10යි. මෙන්න ඔයාලට පේනවා දැන්. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. පළමු ප්‍රශ්නය ඇතුළුව පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක්ද දෙවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක්ද බැගින් තෝරාගෙන ප්‍රශ්න 5කට තමයි පිළිතුරු සපයන්න තියෙන්නේ. මෙන්න අනිවාර්ය ප්‍රශ්නය කොටස් 10කින් සමන්විතයි. හරි. ඊට පස්සේ පළවෙනි කොටස ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න 3ක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ. සෑම ප්‍රශ්නයකටම ලකුණු 8 ගානේ. කොටස් 4යි ලකුණු 8 ගානේ ලකුණු 16. ඒ කියන්නේ ප්‍රශ්න දෙකයි ඔයාලා තෝරගන්න ඕනේ. 8 ගානේ දෙකක් කියන්නේ ලකුණු 16ක් ඔයාලට ලැබෙනවා. හරි. කැමති ප්‍රශ්නයක් ඔයාලට අයින් කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ. මේ බලන්න පේනවා ඔයාලට. හරි. ඊට පස්සේ ගිණුම්කරණය. දෙවෙනි කොටස ගිණුම්කරණය. ගිණුම්කරණයේත් ප්‍රශ්න 3යි. පස්වෙනි ප්‍රශ්නේ, හයවෙනි ප්‍රශ්නේ සහ හත්වෙනි ප්‍රශ්නේ. හරි. එතකොට මේ ගිණුම්කරණයට අදාළ සෑම ප්‍රශ්නයකටම ලකුණු 12 ගානේ ලැබෙනවා ඔයාලට. මේකෙනුත් ඔයාලට කැමති ප්‍රශ්න දෙකක් තෝරගෙන පිළිතුරු සපයන්න පුළුවන්. මෙන්න පස්වෙනි ප්‍රශ්නේ, හයවෙනි ප්‍රශ්නේ සහ අවසාන හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නයට තමයි ඔයාලගේ අවසාන මූල්‍ය ප්‍රකාශන, ලාභ හෝ අලාභ ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් අහන්න. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන් පුළුල්ව මේ සියලු ප්‍රශ්න ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. පහත් සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 10 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. වැදගත්ම දේ තමයි සිද්ධිය හරියට තේරුම් ගන්න ඕනේ. බලන්න කියනවා උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් හැදෑරූ අසිත විභාගයේ අවසන් කිරීමෙන් පසු මාස 6ක දේශීය ආහාර ද්‍රව්‍ය සැකසුම් පාඨමාලාවක් හදාරන ලදී. වසංගත රෝග ව්‍යාප්තියත් සමග දේශීය නිෂ්පාදන කෙරෙහි ජනතා උනන්දුවද ඉහළ මට්ටමකට පැමිණ ඇති නිසා ශ්‍රී ලංකාවට ආවේනික තැඹිලි භාවිතා කොට තැඹිලි වතුර ටින් කිරීමේ ව්‍යාපාරයක් කොකෝ ඩ්‍රින්ක්ස් නමින් ආරම්භ කරන ලදී. සෞඛ්‍යාරක්ෂිතව නිපදවන ලද මෙමන තැඹිලි බීමටින් සඳහා දේශීය වෙළඳපොළ තුළ ඉතා හොඳ ඉල්ලුමක් පවතී. හරි. බලන්න වැදගත් දේවල්. ජීව විද්‍යාංශයෙන් හැදෑරූ අසිත විභාගය අවසන් කිරීමෙන් පසු මාස 6ක දේශීය ආහාර ද්‍රව්‍ය සැකසුම් පාඨමාලාවක් හදාරලා තියෙනවා. හරි. මාස 6ක දේශීය ආහාර ද්‍රව්‍ය සැකසුම් පාඨමාලාවක් හදාරන ලදී. හරි. වසංගත රෝග ව්‍යාප්තියත් සමග දේශීය නිෂ්පාදන කෙරෙහි ජනතාව උනන්දුවද ඉහළ ගිහිල්ලා තියෙනවා. නේ? දේශීය නිෂ්පාදන කෙරෙහි ජනතා උනන්දුව ඉහළ මට්ටමකට පැමිණ ඇති නිසා ශ්‍රී ලංකාවට ආවේනික තැඹිලි භාවිතා කොට තැඹිලි වතුර ටින් කිරීමේ ව්‍යාපාරයක් කොකෝ ඩ්‍රින්ක්ස් නමින් ආරම්භ කරන ලදී. සෞඛ්‍යාරක්ෂිතව නිපදවන ලද මෙම තැඹිලි බීමටින් සඳහා දේශීය වෙළඳපොළ තුළ ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවා. හරි. අපිට දීලා තියෙනවා පහලින් ව්‍යාපාරයේ 2019 ජනවාරි 1 දිනට පහත ගිණුම් ශේෂ පැවතුණි. ආරම්භක ශේෂයන් දීලා තියෙනවා. මුදල් ශේෂය ලක්ෂ 12යි, උපකරණ ලක්ෂ 3යි, ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 5යි, ණය ගැතියෝ 50000යි, ණය හිමියෝ 30000යි. හරි. ඊට පස්සේ බලන්න ජනවාරි 31 දිනෙන් අවසන් මාසය තුලදී පහත ගනුදෙනු සිදුවිය. තැඹිලි මිලදී ගැනුම් ලක්ෂයයි, සේවක වැටුප් ගෙවීම් 20000යි, ප්‍රවාහන වියදම් 7000යි, තැඹිලි වතුර ටින් විකුණුම් ලක්ෂ 2යි, ගෙවිය යුතු විදුලි ගාස්තු 3000යි. බලන්න කියනවා අසිතගේ තැඹිලි නිෂ්පාදන සඳහා දේශීය වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් පැවති අතර විදේශීය වෙළඳපොළ සඳහාද අපනයන ආරම්භ කිරීමට ඔහුගේ අපේක්ෂාව විය. මේ සඳහා ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය නිසා තම මිතුරෙකු වූ පැතුම් සංජීවද කවදද 2019 ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නා ලදී.
පැතුම්ද ව්‍යාපාරය පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති පුද්ගලයකි. අන්න පැතුම් ව්‍යාපාරය පිළිබඳ විශේෂ උනන්දුවක් තියෙන පුද්ගලයෙක්නේ. ඒකත් අපි හයිලයිට් කරගමු. වැදගත් දේවල්. පැතුම් ව්‍යාපාරය පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති පුද්ගලයෙක්. ඔහුගේ අක්කර 3ක තැඹිලි වගාවද මෙම ව්‍යාපාරයට එක් කරන ලදී. මෙම ව්‍යාපාරයේ ඉඩම් ගොඩනැගිලි හා උපකරණ යන වත්කම් වාර්ෂිකව ක්ෂය කෙරේ. මාසයේ අවසානයේ තැඹිලි නිෂ්පාදන කිසිවක් ඉතිරි නොවිය. හරි. දැන් ඡේදය පැහැදිලිනේ, සිද්ධිය පැහැදිලි. හරි. අපෙන් අහනවා බලමු පළවෙනි ප්‍රශ්නේ. 2019 දිනට අන්න දිනේ වැදගත්. 2019 දිනට කොකෝ ඩ්‍රින්ක්ස් ව්‍යාපාරය ඇත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය. දැන් එක්කෙනෙක් බඳව ගන්නේ කවදද? 2.1. දැන් මේක අහන්නේ 1.1 දිනට අරය විතරයි ව්‍යාපාරය කරන්නේ. කවුද? අසිත විතරයි. එහෙනම් ඒක බොඩ ව්‍යාපාරයක්ද? ඒක පුද්ගල ව්‍යාපාර. එහෙනම් පිළිතුර ලියන්න පුළුවන් අපිට ඒක පුද්ගල ව්‍යාපාර. නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර. ඒක පුද්ගල ව්‍යාපාර අයිතිකරුගේ නේද? එයා විතරයි ඉන්නේ. එහෙනම් තනියෙන් ව්‍යාපාරය කරගෙන යන්නේ අපි කියනවා ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා. ඒකේ ආයන්න මෙම ව්‍යාපාරයේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තැඹිලි කුමන නිෂ්පාදන සාධකයකට අයත් වේද? හරි. අන්න. තැඹිලි. දැන් තැඹිලි වතුර නේද? එහෙනම් තැඹිලි කියන්නේ පුතේ නිෂ්පාදන සාධකයට තේ. හොඳට මතක තියාගන්න නිෂ්පාදන සාධක මොකක්ද? භූමියේ ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත් වලට අපි කියනවා භූමිය කියලා. එහෙනම් තැඹිලි කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පතක්. ඒවා අරගෙන මෙයාලා තැඹිලි බීම ටින් කරලා විකුණනවලු. හරි. අන්න ඒක තමයි මෙයාලගේ ව්‍යාපාරය. එහෙනම් තැඹිලි කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පතක්. එහෙනම් අපි හඳුනනවා මොකක් කියලාද මේක? භූමිය කියලායි හඳුන්වන්නේ. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙම ව්‍යාපාරයේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තැඹිලි නිෂ්පාදන සාධකය තමයි මොකක්ද? භූමිය. භූමිය. හරි. හරි. එහෙනම් අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. කොකෝ ඩ්‍රින්ක්ස් ව්‍යාපාරයේ ශක්තියින් දෙකක් ඉහත සිද්ධියෙන් උපුටා ලියන්න. හරි. බලන්න. අභ්‍යන්තර පරිසරයෙන් හිතකරව බලපාන දේවල්නේ. හරි. මෙන්න බලන්න මුලින්ම කියනවා මේකේ අසිත විභාගය අවසන් කිරීමෙන් පසු මාස 6ක දේශීය ආහාර ද්‍රව්‍ය සැකසුම් පාඨමාලාවක් හදාරන ලදී. අන්න ඒක ශක්තියක්නේ. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් අසිත දේශීය ආහාර ද්‍රව්‍ය සැකසුම්. හරි. අපි ලියමු පළවෙනි එක අසිත දේශීය ආහාර ද්‍රව්‍ය සැකසුම් පාඨමාලාවක් හදාරා තිබීම. හරි. තව බලන්න අභ්‍යන්තර පරිසරයෙන් හිතකරව බලපාන දේ. හරි. දැන් මේ පැතුම් බඳව ගන්නවා ඊළඟ මාසේ. එයාට තියනවලු ව්‍යාපාරය පිළිබඳ විශේෂ උනන්දුවක්. හරි. අන්න ඒකත් එහෙනම් ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. එයා ව්‍යාපාරය වෙනුවෙන් මහන්සි වෙනවනේ. හරි. එහෙනම් ඒකත් ශක්තියක් විදිහට අපිට ගන්න පුළුවන්. පැතුම්ට ව්‍යාපාරය පිළිබඳ විශේෂ උනන්දුවක් තිබීම. විශේෂ උනන්දුවක් තිබීම. හරි. හරි නේද? ඔන්න එහෙනම් ශක්තියින් දෙකක් අහලා තිබ්බා. අසිත දේශීය ආහාර ද්‍රව්‍ය සැකසුම් පාඨමාලාවක් හදාරලා තියෙනවා. ඒ වගේම තමයි සම්බන්ධ කරගත්ත පැතුම්ට ව්‍යාපාරය පිළිබඳ විශේෂ උනන්දුවක් තියෙනවා. හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. හරි. අපි යනවා තුන්වෙනි එක. මෙම කොකෝ ඩ්‍රින්ක්ස් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස දක්වන්න. හරි. බලන්න. දැන් මේක පටන් ගන්නෙ කවුද? අසිත. අසිත තමයි පටන් ගන්නෙ. ව්‍යාපාරයේ නම මොකක්ද? කොකෝ ඩ්‍රින්ක්ස්. අපෙන් අහනවා මොකක්ද අදහස කියලා. මේ ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කළ යුතුයිනේ. ඇයි?
අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන නිසා ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුය. හරි අපිට ලියන්න පුළුවන් එහෙනම් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන නිසා ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුය. හරි පැහැදිලි නේද? හරි මෙන්න කොකෝ ඩ්‍රින්ක්ස් අනිවාර්යෙන් මේක අහනවා ගොඩක් වෙලාවට. ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුයි. ව්‍යාපාර නාමයක් ලියාපදිංචියට අදාළ වන පනත අහනවා. හරි පනත තමයි මොකක්ද? අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. එහෙම නැත්නම් අපි කියනවා 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත නේද? පනත අහනවා අපිට ලියන්න පුළුවන් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. හරි ඔන්න එහෙනම් ලියාපදිංචිය. ඒකෙන් තමයි කියන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් තියෙනවා නම් මෙන්න මේ කියන ව්‍යාපාර නාම ආඥා පනත. එහෙම නැත්නම් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. එහෙම කියලාත් අපි කියනවානේ. හරි ඔන්න එහෙනම් නාම ආඥා පනත යටතේ තමයි ලියාපදිංචිය කරන්න ඕනේ. හරි ප්‍රශ්න අංක 4 පැතුම් සංජීව මෙම ව්‍යාපාරයට එක්වීමෙන් බිහිවන නව ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසි දෙකක් දක්වන්න. හරි නව ව්‍යාපාර වර්ගයේ මොකක්ද? හවුල් ව්‍යාපාරයක් වෙනවනේ එතකොට නේද? හවුල් ව්‍යාපාරයේ වාසි ප්‍රධානම වාසිය වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකිවීම. හවුල් ව්‍යාපාරවල වාසි හරි ඊට පස්සේ කීප දෙනෙක් ඉන්න නිසා දැන් දෙන්නෙක් ඉන්නවනේ අවදානම හවුල් කරුවන් අතර නැත්නම් අලාභ කියලා ලියන්න පුළුවන්. අවදානම හවුල් කරුවන් අතර බෙදී යාම. හරි ඒ වගේම තමයි එකතු වෙලා තීරණ ගන්න පුළුවන්. ඒකත් වාසියක් නේ. සාමූහික තීරණ. සාමූහික තීරණ ගත හැකිවීම. හරි ඔන්න එහෙනම් ඒක පුද්ගල ව්‍යාපාරවලට සාපේක්ෂව හවුල් ව්‍යාපාරවල තියෙන වාසි අරය බඳව ගත්තට පස්සේ මේ ව්‍යාපාරයේ තියෙන වාසි. ඒකේ ආයන්න ව්‍යාපාරයේ පුළුල් කිරීමේදී චෙක්පත් මගින් ගනුදෙනු සිදු කිරීමට ආරම්භ කළ යුතු ගිණුම් වර්ගය. අපි දන්නවා නේද? චෙක්පත් වලින් ගනුදෙනු කරන්න නම් අපිට ඕනේ මොන ගිණුමක්ද? නේ ඉදිරි කිරීමේ ගිණුමකින් පුළුවන් ද චෙක්පත් වලින් ගනුදෙනු කරන්න? බෑ අනිවාර්යෙන් චෙක්පත් වලින් ව්‍යාපාරිකයන්ට වැදගත්ම ගිණුම් වර්ගය තමයි ජංගම ගිණුම්. හරි අන්න ඒක අහලා තියෙනවා එහෙනම්. හරි මොකද්ද ගිණුම් වර්ගය? ජංගම ගිණුමක්. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න ආරම්භ කරන්න ඕන ගිණුම් වර්ගය තමයි ජංගම ගිණුම්. හරි. මොකද දැන් ව්‍යාපාර කොටසට දාලා ප්‍රශ්න 4 හරි. හරි දැන් අපි යනවා ගිණුම්කරණයට අදාළ ඉතුරු ප්‍රශ්න 6 තියෙන්නේ ගිණුම්කරණයෙන්. කොකෝ ඩ්‍රින්ක්ස් ව්‍යාපාරයේ 2019 1 දිනට හිමිකම කොපමණද? හරි කොකෝ ඩ්‍රින්ක්ස් ව්‍යාපාරයේ 2019 1 දිනට හිමිකම. හරි අපිට දීලා තියෙනවා බලන්න පුතේ 2019 1 දිනට වත්කම් සහ වගකීම් දීලා තියෙනවා. අපෙන් අහනවා හිමිකම. හරි අපි හොයමු එහෙනම් හිමිකම හොයන්නේ කොහොමද? වත්කම් වලින් වගකීම් අපි අඩු කරන්න ඕන. ඕනනම් අපිට සමීකරණයක් ලියා ගන්න පුළුවන්. හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම්. හරි බලමු අපි වත්කම් මොනවාද තියෙන්නේ කියලා. හරි මුදල් තියෙනවා ලක්ෂ 12ක්
උපකරණ තියෙනවා ලක්ෂ 3ක්. ඉඩම් හා ගොඩනැගිලි තියෙනවා ලක්ෂ 5ක්. හරි. බලමු අපි වෙන වෙනම ගමු. ලක්ෂ 12යි ලක්ෂ 3යි ලක්ෂ 5යි. වත්කම් මෙතනම අපි එකතු කරගමු. තව තියෙනවානේ. ලක්ෂ 12යි ලක්ෂ 3යි ලක්ෂ 5යි ණය ගැතියෝ කියන්නේ වත්කමක් කීයද 50000. හරි. වගකීම් තියෙනවා ණය හිමියෝ 30000යි. ලේසි. හරි. දැන් මේ ටික එකතුව බලන්න කීයද? 5යි 5යි 3යි 8යි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 20,50,000න් අඩු කරන්න තියෙන්නේ 30000ක්. හරි. කීයක්ද එන්නේ හිමිකම එහෙනම්? 20,20,000යි. හරි. මෙන්න හිමිකම. හිමිකම හොයන්නේ කොහොමද? වත්කම් වලින් වගකීම් අඩු කරන්න ඕනේ. පැහැදිලි නේද? වත්කම් 20,50,000ක් වෙනවා ආරම්භක වගකීම් 30,000ක් තියෙනවා. එතකොට හිමිකම 20,20,000යි. 6 වෙනි ප්‍රශ්නේ මෙම ව්‍යාපාරයේ 2019 1.31 දිනට ජංගම වගකීම් වල අගය කොපමණද? හරි. කවදට දාන්නේ? 1.31 දිනට ජංගම වගකීම්. හරි. බලන්න 1.1 ජංගම වගකීම් මොනවද තියෙන්නේ? ණය හිමියෝ කීයද? 30,000යි. බලන්න ගනුදෙනු. තැඹිලි මිලට ගැනුම්, සේවක වැටුප් ගෙවීම්, ප්‍රවාහන වියදම්, තැඹිලි වතුරටින් විකුණුම්, ගෙවිය යුතු විදුලි ගාස්තු. අන්න ජංගම වගකීමන්නේ. ගෙවිය යුතු විදුලි ගාස්තු කීයක් තියෙනවද? රුපියල් 3,000යි. ණය හිමියෝ තියෙනවා කීයද? 30,000යි. පැහැදිලි නේද? එතකොට ණය හිමියෝ 30,000යි. ඒ වගේම තමයි ගෙවිය යුතු විදුලි ගාස්තු තියෙනවා කීයක්ද? රුපියල් 3,000ක්. අපි ලියමු ණය හිමියෝ 30,000යි. එකතුව දැම්මාම ඇති. ගෙවිය යුතු විදුලි ගාස්තු කීයද? රුපියල් 3,000යි. හරි. කීයක් එනවද එතකොට? රුපියල් 33,000. 1.31 දිනට ජංගම වගකීම් වල අගය අහනවා. කීයද ජංගම වගකීම්? එතකොට රුපියල් 33,000යි. හරි. ප්‍රශ්න අංක 7 2019 1.1 දිනට මෙම ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයට අදාළ තොරතුරු ආදේශ කර දක්වන්න. හරි. 1.1 දිනට. හරි. සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. බලන්න 1.1 දිනට වත්කම් මොනවාද තිබ්බේ? මුදල් තිබ්බා ලක්ෂ 12ක්. හරි. බලන්න මුදල් තිබ්බා ලක්ෂ 12ක්. ඊට පස්සේ උපකරණ ලක්ෂ 3යි, ගොඩනැගිලි ලක්ෂ 5යි, ණය ගැතියෝ 50,000යි. ඒවත් වත්කම් ලක්ෂ 3යි ලක්ෂ 5යි 50,000යි. මෙන්න වත්කම්. හිමිකම අපි හොයාගත්තා. වගකීම් තිබ්බා 30,000ක් ණය හිමියෝ. හිමිකම අපිට ආවා කීයද? 20,20,000. 20,20,000. අවසාන අගයන් ගිණුම් කරන සමීකරණයේ තියෙන ආකාරය තමයි 1.1 දිනට. දින වැදගත්. 1.1 දිනට වත්කම් සහ වගකීම්. කීයක් එනවද මෙතන? 20,50,000යි මුළු වත්කම්. හිමිකම 20,20,000යි. ඒ වගේමයි වගකීම් කීයද? රුපියල් 30,000යි. ඔන්න ගිණුම් කරන සමීකරණය 2019 1.1 දිනටනේ. හරි. ප්‍රශ්න අංක 8 කොකෝ ඩ්‍රින්ක්ස් ව්‍යාපාරයේ 2019 1.31 දිනට මුදල් ශේෂය ගණනය කරන්න. හරි.
මෙන්න අපිට මුදල් ගිණුමක් ගන්න පුළුවන් ටී ගිණුමක් ආකාරයෙන් ගන්න. ආරම්භක ශේෂයේ තියෙනවා ශේෂය ඉදිරියට ගෙන ගියා මුදල් ශේෂය කීයද තියෙන්නේ ලක්ෂ 12යි නේ. හරි බලන්න ගනුදෙනු බලන්න මොනවද තියෙන ගනුදෙනු කියලා. ආරම්භක ශේෂයේ මුදල් ලක්ෂ 12යි. තැඹිලි මිලට ගැනුම් තියෙනවා ලක්ෂයක්. සේවක වැටුප් ගෙවලා තියෙනවා 20000. හරි ගැනුම් තියෙනවා ලක්ෂයයි මුදල් අඩු වෙනවා. මුදල් වලට බැර කරනවා අපි ගැනුම් ලක්ෂයයි. සේවක වැටුප් විසිදාහයි. බලන්න තව මොනවද තියෙන්නේ. සේවක වැටුප් 20000ක් ගෙවලා තියෙනවා. ප්‍රවාහන වියදම් 7000යි. විකුණුම් ලක්ෂ 2යි. තැඹිලි වතුර ටින් විකුණලා තියෙනවා ලක්ෂ 2ක. ප්‍රවාහන වියදම් 7000ක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ විකුණුම් අර කරන්න මුදල් ලැබෙනවා ලක්ෂ 2යි විකුණුම්. හරි ඊට පස්සේ බලන්න ගනුදෙනු. ගෙවිය යුතු විදුලි ගාස්තු. ගෙවිය යුතු විදුලි ගාස්තු එන්නේ නෑ ළමයි. ඇයි? ගෙවලා නෑ. මුදලින් ලැබීම් සහ ගෙවීම් විතරයිනේ අපි මුදල් පොතේ දාන්නේ. එහෙනම් මෙච්චරයි නේද වෙලා තියෙන ගනුදෙනු. හරි එහෙනම් අපිට තුලනය කරලා ශේෂය ගන්න පුළුවන්. බලමු මුදල් ශේෂය කීයද කියලා. එතකොට ලක්ෂ 14ක් එනවා එකතුව. මේ එකතුව මේ පැත්තට දානවා අපි. හරි ඒකෙන් මේ ටික අඩු කරන්න තියෙන්නේ කීයද? 1,27,000යි. බලන්න අඩු කරාම කීයද එන්නේ එතකොට? 3යි 7යි 3යි 10යි බිංදුව එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 10න් බිංදුව එකක් ඉතුරුයි. කීයක් එනවද? 12,73,000ක් එනවා. හරි නිවැරදිව බලන්න. හරි ශේෂය පහළට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙන ගියා. 12,73,000යි. හරි ඔන්න එහෙනම් 1.31 දිනට මුදල් ශේෂය ඕනම් අපිට පහලින් ලියන්න පුළුවන්. 2019 1.31 දිනට මුදල් ශේෂය රුපියල් 12,73,000යි. 12,73,000යි. ඔන්න මුදල් ගිණුම හදලා අපි හරි නේද? හරි. එහෙනම් අපි යනවා ඊළඟ කොටසට. බලන්න ඒකේ ආයන්න කොටස. මෙම ව්‍යාපාරයේ ජංගමන වනවත්කම් වාර්ෂිකව පිරිවැය මත 12 බැගින් ක්ෂය කෙරේ නම් එම ක්ෂය ප්‍රමාණය ගණනය කරන්න. වාර්ෂිකව පිරිවැයට 12ක් ක්ෂය කරනවලු. හරි. දැන් අපිට මාසික තොරතුරු තමයි දීලා තියෙන්නේ. බලන්න මොනවාද ක්ෂය කරන්න කියලා කියන්නේ. මෙතනින් කියනවා ඉඩම් හා ගොඩනැගිලි හා උපකරණ. ඒවා ක්ෂය කරන්නලු. බලන්න ඉඩම් හා ගොඩනැගිලි කීයක් තියෙනවද? ලක්ෂ 5යි. උපකරණ ලක්ෂ 3යි නේ. හරි වාර්ෂිකව තමයි 12. අපි වෙන වෙනම හදමු. ඉඩම් හා ගොඩනැගිලි ක්ෂය. ඉඩම් ගොඩනැගිලි ක්ෂය. බලන්න ඉඩම් හා ගොඩනැගිලි පිරිවැය තියෙනවා ලක්ෂ 5යි. උපකරණ ලක්ෂ 3යි.
ලක්ෂ 5යි අවුරුද්දටම තමයි 112ක් වෙන්නේ මාසෙකට ඕනේ අපිට ෂය ජනවාරි මාසෙටනේ අපි හදන්නේ නම් මාසෙකට හොයන්න 12න් බෙදලා එකෙන් වැඩි කරනවා හරි මේ බලන්න කීයක් එනවද රුපියල් 5000යි ඉඩම් හා ගොඩනැගිලි ෂය එනවා කීයක්ද රුපියල් 5000ක් ඊට පස්සේ උපකරණ ෂය උපකරණවල පිරිවැය එනවා ලක්ෂ 3යි 10%යි 12යි වාර්ෂිකව 12ක් ක්ෂය කරන්න කියලා කියනවා. ඒකෙත් මාසෙකට හොයන්න ඕනේ අපි 12න් එක. හරි. වාර්ෂිකවනේ 12ක් අපිට ජනවාරි මාසයේ ක්ෂය හොයන්න ඕනේ. හරි කීයක් එනවද රුපියල් 3000යි. හරි. ඒතර ඔක්කොම ක්ෂය කීයක් එනවද මුළු ක්ෂය ප්‍රමාණය? ජංගම නොවනවත්කම් වල මුළු ක්ෂය ප්‍රමාණය රුපියල් 8000යි. පැහැදිලි නේද? ඔන්න ක්ෂය ගණනය කිරීම අපි කතා කරලා තියෙනවා. පිරිවැයට නේද ප්‍රතිශතයක් ගොඩක් වෙලාට අපිට ක්ෂය ප්‍රතිශතයක් දෙන්නේ වාර්ෂිකව පිරිවැයට මෙච්චරක ක්ෂය ප්‍රමාණයක් කරන්න කියලා කියන. හරි. එතකොට ඔන්න එහෙනම් මාසෙකට අපිට ජනවාරි මාසයේ ක්ෂය ඕනේ. ඒ නිසා අපි 12න් බෙදලා තමයි ගන්න. අවුරුද්දටම 112යි. නම් මාසෙකට 101ක් වෙනවානේ. හරි. ඔන්න අපි ක්ෂය ගණනය කරා. ඉහත වාර්ෂික ක්ෂය ප්‍රමාණය පොදු ජර්නලයේ සටහන් කරන ආකාරය දක්වන්න සංලක්ෂය සමග. හරි. එහෙනම් බලන්න පොදු ජර්නලයේ අපි ගමු පොදු ජර්නලයක ආකෘතිය නිවැරදි ආකෘතිය ගන්න පොදු ජර්නලයේ දිනය වවුචර් අංකයේ විස්තරය සංගල පිටුව හරබැරනේ පොදු ජර්නලය දිනය වවුචර් අංකය විස්තරය සංගල පිටුව හරබැර රුපියල් කියලා ගන්න. අපි මාසික ක්ෂය සටහන් කරමු 2019 අපි මාසික ක්ෂය හොයාගත්තේ 1.31. හරි. කීයක් ක්ෂය වුණාද? ඉඩම් හා ගොඩනැගිලි ක්ෂය වුණා 5000ක්. හරි. අපි දන්නවා ක්ෂය ගිණුම් ගත කරන්නේ කොහොමද ළමයි? ක්ෂය කියන්නේ වියදමක්. ඒ නිසා ක්ෂය ගිණුම හර ක්ෂය වෙන් කිරීමේ ගිණුම. අපි මෙතෙන්දී විශේෂ ගිණුමක් ගන්නවා ක්ෂය වෙන් කිරීමේ ගිණුමක්. හේතුව තමයි මුළු ක්ෂය ප්‍රමාණය අපි හොයා ගන්න ඕනේ. සමුච්චිත ක්ෂය ප්‍රමාණය නේද? ජංගම නොවනවත්කම් වල සමුච්චිත ක්ෂය ප්‍රමාණය පෙන්눔 කරන්නේ ක්ෂය වෙන් කිරීමේ ගිණුම තුල. එහෙනම් අපි දන්නවා ක්ෂය කියන්නේ වියදමක්. හරි. එහෙනම් අපි ක්ෂය ගිණුමට තමයි හර වෙන්නේ. ඉඩම් හා ගොඩනැගිලි ක්ෂය ගිණුම හර 5000යි. මැර සටහන ටිකක් ඈත් කරලා ලියනවා අපි ඉඩම් හා ගොඩනැගිලි ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැරට අගය දානවා 5000යි. අන්න ඉඩම් හා ගොඩනැගිලි ක්ෂය ගිණුම හර ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර. හරි. සංලක්ෂය ලියනවා ඉඩම් හා ගොඩනැගිලි ක්ෂය ප්‍රමාණය ගිණුම් ගත කිරීම. හරි. මෙන්න ඉඩම් හා ගොඩනැගිලි ක්ෂය ප්‍රමාණය අපි ගිණුම් ගත කරා. ඊට පස්සේ බලන්න උපකරණ ක්ෂය වෙනවලු 3000ක්. හරි. අපි ඒකෙත් දිනේ දාමු 2019 1.31 2019 1.31. හරි. ඒකෙත් ලියනවා උපකරණ ක්ෂය ගිණුම හර 3000යි. උපකරණ ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැරට දානවා 3000යි. අන්න. හර සටහන් ඉස්සරහෙන් හර කියන වචනේ ලියන්න ඕනේ.
උපකරණ ෂය ගිනුම හර 3000යි උපකරණ ෂය වෙන් කිරීමේ ගිනුම බැර 3000යි. සංලක්ෂය ලියනවා උපකරණ ෂය ප්‍රමාණය ගිනුම් ගත කිරීම. ඔන්න එහෙනම් අපි ෂය ගිනුම් ගත කරා. ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ෂය කියන්නේ වියදමක් ව්‍යාපාරයේ අදාළ වත්කම් ෂය ගිනුම හර වත්කම් ෂය වෙන් කිරීමේ ගිනුම තමයි බැරවෙන්නේ. ඔන්න ෂය ගිනුම් ගත කරන දිත්ව සටහන. හරි. අපි යනවා 10 වෙනි ප්‍රශ්නේ. කොකෝ ඩ්‍රින්ක්ස් ව්‍යාපාරයේ 2019 1.31 දිනට ශුද්ධ ලාභය ගණනය කරන්න. හරි. නිකන් අපිට ආදායම් ප්‍රකාශයක් තුලින් ශුද්ධ ලාභය ගණනය කරන්න පුළුවන්. ආදායමෙන් වියදම අඩු කරාම තමයි ලාභය එන්නේ. හරි. දැන් ප්‍රධානම ආදායම තමයි විකුණුම්. බලන්න විකුණුම් කීයද කියලා. හරි. තැඹිලි වතුර ටින් විකුණුම් කීයද? ලක්ෂ 2යි. විකුණුම් ලක්ෂ 2යි. මේක ආදායම්. දැන් වියදම් ටික අපි අඩු කරනවා. ආදායම් එකයි තියෙන්නේ. බලන්න ගැනුම්. අපි මුදල් පොතේ දැම්මනේ මුදල් පොතෙන් බලමු අපි. හරි. කීයද ගැනුම් තිබ්බේ? ලක්ෂයයි. ගත්ත භාණ්ඩ සියල්ල අවසානයේ තොග ඉතුරු වෙලා නැහැ කියලා දීලා තියෙනවා. නේද? ඒ නිසා ගත්ත භාණ්ඩ සියල්ල විකුණලා තියෙනවා නේද? එහෙනම් ගැනුම් තියෙනවා කීයක්ද? ලක්ෂයක්. අවසාන තොගයක් නැහැ. ගැනුම් ලක්ෂයයි. සියලු වියදම් ටික දානවා අපි. සේවක වැටුප් කීයද? 20000යි. ප්‍රවාහන වියදම් 7000යි. සේවක වැටුප් 20000යි. ප්‍රවාහන වියදම් 7000යි. ඊට අමතරව තියෙනවා බලන්න ගෙවිය යුතු විදුලි ගාස්තුවක් තිබ්බනේ. බලන්න අපිට දීලා තිබ්බා ගෙව්වත් නැතත් වියදමක් ගෙවිය යුතු විදුලි ගාස්තු කීයක් තියෙනවද? රුපියල් 3000යි. ඒකත් දාන්න වියදම් යටතේ ගෙවිය යුතු විදුලි ගාස්තු 3000යි. එතකොට විදුලි ගාස්තු කියලා දාන්න ගෙව්වත් නැතත් වියදමක් විදුලි ගාස්තු 3000යි. ඊට පස්සේ ෂය දෙකේ එකතුවම දාන්න පුළුවන් අපිට. ෂය කීයක් ආවද? 5000යි 3000යි කියන්නේ ෂය ප්‍රමාණය කීයද? රුපියල් 8000යි. වෙන වෙනම දාන්න පුළුවන්. හරි. ෂය කියන්නේත් වියදම. හරි. ඔච්චරයි වියදම් තියෙන්නේ. දැන් අපිට ගන්න පුළුවන් ආදායම ලක්ෂ 2යි වියදම් වල එකතුව අපි දාමු. 7යි 3යි 10යි 18න් 8 එකක් ඉතුරුයි 3යි 1යි. හරි. කීයද? 1,38,000යි. හරි. මේක වරහන් කරා අඩු කරා ආදායමෙන් වියදම අඩු කරන්න තියෙන්නේ 0යි 2යි 6යි. හරි නේද? හරි. කීයක් එනවද? රුපියල් 62000ක්. අපි ලියනවා ශුද්ධ ලාභය. හරි. කීයක් එනවද ශුද්ධ ලාභය? 1.31 දිනට රුපියල් 62000යි. හරි. එහෙනම් අපි පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය කේස් ස්ටඩි එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. කොටස් 10යි. සෑම කොටසකටම ලකුණු 2 ගානේ ලකුණු 20ක් ඔයාලට ලැබෙනවා. අනිවාර්යෙන්ම කරන්න ඕනේ මේ ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්න 4 ව්‍යාපාර කොටසට අදාළවත්. ඊතුරු ප්‍රශ්න 6 ගිණුම්කරණයට අදාළවත් තමයි එන්නේ. හරි. එහෙනම් අපි දැන් යනවා
දෙවෙනි පළවෙනි කොටස ව්‍යාපාර අධ්‍යයනය සෙකන්ඩ් පේපර් එකේ කොටස් දෙකයි පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි ඊට පස්සේ කොටස් දෙකකට බෙදෙනවා පේපර් එක පළවෙනි කොටස ව්‍යාපාර අධ්‍යයනය හරි ඒතර ව්‍යාපාර අධ්‍යයනයට අදාළ අපි දන්නවා ප්‍රශ්න තුනක් අහනවා දෙවෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය සහ හතරවෙනි ප්‍රශ්නය මේකෙන් කැමති ප්‍රශ්න දෙකකට ඔයාලට පිළිතුරු සපයන්න පුළුවන් සෑම ප්‍රශ්නයකම කොටස් 4යි ලකුණු 2 ගානේ ලකුණු 8ක් ලැබෙනවා හරි බලමු ව්‍යාපාර කොටසට අදාළව තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ අයන්න බලන්න නිෂ්පාදන සාධකයන් අර්ථ දක්වන්න හරි දැන් නිෂ්පාදන සාධක අපි දන්නවා මොනවාද භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය මොකද්ද නිෂ්පාදන සාධක කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය විවිධ සම්පත් නේ යම් භාණ්ඩයක් හෝ සේවා නැත්නම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා විවිධ සම්පත් පොදුවේ සම්පත් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සාධක කියලා. හරි. එහෙනම් අපි ලියමු මොකක්ද නිෂ්පාදන සාධක කියලා කියන්නේ භාණ්ඩ හා සේවා බලන්න කියනවා අපි ලියමු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා විවිධ සම්පත් නිෂ්පාදන සාධක නම් වේ. නිෂ්පාදන සාධක වර්ග 4යි යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරද්දී යොදා ගන්නා සම්පත් මොනවාද භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය කියලා. හරි. ව්‍යවසායකයා විසින් ඉටු කරන කාර්යයන් දෙකක් අන්න වැදගත් නේද ව්‍යවසායකත්වය කියලා කියන්නේ පුතේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක තුන සංවිධානය කරමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන එකට තමයි ව්‍යවසාය. දැන් ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරු ඉන්නවනේ. දැන් බේකරියක අයිතිකාරයා. මේ බේකරිය අයිතිකාරයා තමයි මේ සියලු සාධක සංවිධානය කරමින් නිෂ්පාදන කටයුත්තක් කරලා අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න ඒ කාර්ය හසුරවන එක්කෙනා. අනේ හසුරවන එක්කෙනාට තමයි අපි කියන්නේ ව්‍යවසාය. එහෙනම් මේක අහනවා ව්‍යවසායකයා විසින් ඉටු කරන කාර්යයන් දෙකක්. අනිවාර්යෙන් ව්‍යවසායකයා කියන එක්කෙනා අවදානමක් දරන්න ඕනේ. නේද? ව්‍යාපාරයක් පටන් ගත්තාම ලාභ ලබන්නත් පුළුවන් පාඩු ලබන්නත් පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් රිස්ක් එකක් තියෙනවා. එහෙනම් ව්‍යවසායකයාගේ ප්‍රධානම කාර්යයක් තමයි එයා බය නැතුව අවදානම් දරන්න ඕනේ. හරි. එහෙනම් අපි පළවෙනි එක ලියනවා අවදානම් දැරීම. හරි. මේක වැදගත්. ව්‍යවසායක කාර්යයන් අවදානම් දැරීම. තවත් එකක් ව්‍යවසායකයා කියන්නේ අලුතෙන් දෙයක් හිතන්න ඕනේ හැම වෙලාවෙම. අපි ඒකට කියනවා නව්‍යතා සම්පාදනය කියලා. නේ අලුත් දේවල් කරන එකට කියනවා නේද මොකක්ද නව්‍යතා සම්බන්ධ සාම්ප්‍රදායික විදියට ඉඳලා හරියන්නේ නැහැ හැමදාම අලුත් දේවල් කරන්න ඕනේ පාරිභෝගිකයාට අලුතෙන් දේවල් හඳුන්වා දෙන්න ඕනේ අන්න ඒක තමයි නව්‍යතා සම්පාදනය නේ ඒකත් ව්‍යවසායකයෙක්ගේ කාර්යභාරයක් හරි ලාභ ලබන්න නම් නේද අවදානම අඩු කරගන්න නම් නව්‍යතා සම්පාදනය නව්‍යතා සම්පාදනය කිරීම. හරි. ඔන්න එහෙනම් ව්‍යවසායකයා විසින් ඉටු කරන කාර්යයන් දෙකක් අවදානම් දරනවා. ඒ වගේම තමයි නව්‍යතා අලුත් දේවල් කරනවා. ව්‍යාපාරිකයා කියන එක නේද? පාරිභෝගිකයාගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ ව්‍යාපාර අවස්ථාවක් හඳුනාගෙන ඒකට අදාළව තමයි එයා කටයුතු කරන්නේ. හරි. ඔන්න එහෙනම් නිර්වචනයක් ඇහුවා. ඒ වගේම තමයි කාර්යයන් දෙකක් අහලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. අපි දන්නවා දෙවෙනි එකේ ඉන්නේ සත්‍ය අසත්‍යභාවය. බලන්න අයන්න ව්‍යාපාර විසින් පාරිභෝගික රුචිකත්වය ආදායම් මට්ටම සමාජ තත්ත්වය යන කරුණු සලකා බලයි ව්‍යාපාර විසින් පාරිභෝගික රුචිකත්වය ආදායම් මට්ටම සමාජ තත්ත්වය අනිවාර්යෙන් ව්‍යාපාරිකයා පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරද්දී මෙන්න මේ කියන කරුණු ගැන සැලකිලිමත් වෙනව නේද පාරිභෝගිකයාගේ කැමැත්ත ආදායම් මට්ටම විවිධ ආදායම් මට්ටම වල පාරිභෝගිකයන් ඉන්නවා නේද සමාජයේ සමාජ තත්ත්වය යන කරුණු සලකා බලයි එහෙනම් ඒක සත්‍යයි
ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දෙද්දි මෙන්න මේ කියන කරුණු ටික අනිවාර්යෙන් බලනවා. ඒකේ ආයන්න නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද දෑ ව්‍යවසායකත්වය. නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසා විසින් සකස් කරන දෑවලට අපි කියන්නේ දරුවනේ මොනවා කියලාද? ප්‍රාග්ධනය කියලා කියන්නේ. ව්‍යවසායකත්වය කියලා කියන්නේ මොකක්ද? භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක සංවිධානය කරමින් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරලා පවත්වාගෙන යන එකට තමයි කියන්නේ ව්‍යවසායකත්වය. එහෙනම් මේක අසත්‍යයි නේද? ප්‍රාග්ධනය වෙන්න ඕන. නමුත් මේකේ තියෙන්නේ ව්‍යවසායකත්වය කියලා. අසත්‍යයි. ඒක යන්න ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ලබා ගැනීම සැපයුම් කරුවන්ගේ අරමුණකි. නැවත බලන්න ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ලබා ගැනීම. ව්‍යාපාරයෙන් භාණ්ඩ ලබා ගන්න එක්කෙනාට අපි කියන්නේ කවුරු කියලාද? ගනුදෙනු කරුවෝ කියලා. සැපයුම් කරුවන්ගේ අරමුණු විවිධාකාර. සැපයුම් කරුවන්ගේ අරමුණු මොකක්ද? අකණ්ඩව ඇනවුම් ලබා ගැනීම, නිසි පරිදි මුදල් ලබා ගැනීම. එහෙනම් භාණ්ඩවල ගුණත්වය හොඳ ගුණත්වයෙන් යුතු භාණ්ඩ බලාපොරොත්තු වෙන්නේ කවුද පුතේ? ගනුදෙනු කරුවෝනේ. හරි. එහෙනම් අසත්‍යයි. ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ලබා ගැනීම සැපයුම් කරුවන්ගේ අරමුණකේ අසත්‍යයි. සැපයුම් කරුවන්ගේ නෙවෙයි, ඒක ගනුදෙනු කරුවන්ගේ වෙන්න ඕනේ. යම් රටක ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති දේශපාලන පරිසරය නම් වේ. හරි නේද? ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අනුගමනය කරන විවිධ ප්‍රතිපත්ති අපි කියනවා දේශපාලන පරිසරය. හරි. ඒක සත්‍යයි. ව්‍යාපාර පරිසරය යටතේ බාහිර පරිසර සාධකයක් තමයි මේ දේශපාලන පරිසරය කියලා කියන්නේ. හරි. ඔන්න එහෙනම් සත්‍ය සත්‍යභාවය අහනවා. ලකුණු භාගයේ ගානේ ලකුණු දෙකක් හම්බ වෙනවානේ. කොටස් 4යි ලකුණු භාගයේ ගානේ ලකුණු දෙකක් ඔයාලට ලැබෙනවා මේ සත්‍ය අසත්‍යභාවය ගැටලුවේ. තුන්වෙනි එක චතුරිකා විසින් පාසල් පොත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පාසලක් අසල ආරම්භ කළාය. එම ව්‍යාපාරයට ජනක විසින් පොත් සපයන ලදී. හොඳට බලන්න. චතුරිකා විසින් පාසල් පොත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පාසලක් අසල ආරම්භ කළාය. චතුරිකා එම ව්‍යාපාරයට ජනක විසින් පොත් සපයන ලදී. හරි. කවුද පොත් සපයන්නේ? ජනක. ව්‍යාපාරයේ පුළුල් කිරීම නිසා බණ්ඩාරෙහි කළමනාකරු ලෙස බදවාගත් අතර බණ්ඩාර තමයි කළමනාකරු. පාසල් සිසුන් බදවාගත් අතර පාසල් සිසුන් විශාල පිරිසක් දිනපතා පොත්පත් මිලදී ගනී. අයන්න මෙම සිද්ධියට අදාළව ව්‍යාපාර පරිසරයේ වර්ග කළ හැකි ප්‍රධාන ආකාර දෙක. ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි පුතේ. අභ්‍යන්තර පරිසරය සහ බාහිර. එහෙම නැත්නම් අපි කියනවා සාර්ව පරිසරය සහ සූක්ෂම. නේ? සූක්ෂම හා සාර්ව. නේ? අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරයටම කියනවා අපි සූක්ෂම පරිසරය, බාහිර පරිසරයට කියනවා සාර්ව පරිසරය කියලා. හරි. පරිසර වර්ග දෙක අහන්නේ අභ්‍යන්තර පරිසරය අංක 2 බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. ඉහත ඔබ සඳහන් කළ එක් එක් පරිසර වර්ගයට අදාළ උදාහරණ දෙක බැගින් සිද්ධිය ඇසුරෙන් ලියා දක්වන්න. හරි. බලමු අපි. ඉස්සලාම අභ්‍යන්තර. බලන්න මේකේ අභ්‍යන්තර පරිසරයේ ඉන්නවා කවුද? අයිතිකරු. කවුද අයිතිකරු මේකේ? ඕන ලියන්න පුළුවන්. අයිතිකරු කියලා ලිව්වා. ඉරක් ගහලා ලියන්න. කවුද අයිතිකරු මේ ව්‍යාපාරයේ? චතුරිකා. හරි. ආයේ කවුද? කළමනාකරුවක බදව ගන්නවලු. කළමනාකරු කියන්නේත් අභ්‍යන්තර පරිසර සාධකයක්. කළමනාකරු. කවුද මේකේ කළමනාකරු? බණ්ඩාර. බණ්ඩාර. හරි. ඔන්න අභ්‍යන්තර පරිසර සාධක දෙකයි. මේකේ සේවකයෙක් නැහැ. අභ්‍යන්තර පරිසර සාධක දෙකයි. අයිතිකරු කවුද? චතුරිකා. කළමනාකරු කවුද? බණ්ඩාර. හරි. ඊට පස්සේ බාහිර. දැන් ජනක විසින් තමයි පොත් සපයන්නේ. දැන් පොත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් නේ. ඒතකොට ජනක කියන්නේ කවුද? සැපයුම්කරු. සැපයුම්කරු කියන්නේ බාහිර පරිසර සාධකයක් නේ. හරි. එහෙනම් බාහිර පරිසර සාධකයක් යටතේ අපි ලියන්න පුළුවන් සැපයුම්කරු. කවුද? ඕනම් උදාහරණයක් ලියන්න. ජනක. සැපයුම්කරු ජනක.
පාසල් සිසුන්නේ මිලදී ගන්නේ කවුද? පාසල් සිසුන්. අපි යාලට කියන්නේ කවුද? අපි ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයන්ට අපි කියනවා කවුද? ගනුදෙනුකරුවෝනේ. හරි. එහෙනම් ගනුදෙනුකරුවෝ. ඊළඟ බාහිර පරිසර සාධකයක්. කවුද? මේ උදාහරණයේ හැටියට ගනුදෙනුකරුවෝ වෙන්නේ පාසල් සිසුන්. හරි. පැහැදිලි නේද? හරි. ඔන්න අභ්‍යන්තර පරිසර සහ බාහිර පරිසරයට අදාළ උදාහරණයක් ප්‍රශ්නයක් තියෙන්නේ. අපි දන්නවා ව්‍යාපාර ආයතනයෙන් නේද? ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාර ආයතනයේ තුල ඉඳන ව්‍යාපාරයේ කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරන විවිධ පාර්ශවයන්. ඊට පස්සේ බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයෙන් පරිබාහිරව ඉඳලා ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්. අපි ඒකට කියනවා බාහිර පාර්ශවයන් සහ බලවේග. හරි. හරි. ඔන්න උදාහරණත් අපි ලිව්වා සිද්ධියට අදාළව අභ්‍යන්තර පරිසර සාධක දෙකක් සහ බාහිර පරිසර සාධක දෙකක්. හරි. හතරවෙනි ප්‍රශ්නේ දිගු කාලයක සිට ශ්‍රී ලංකාවේ වෙළඳ පොලේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාමක් දක්නට ඇත. පොදු මිල මට්ටමේ අඛණ්ඩව ඉහළ යාම හඳුන්වන ආර්ථික පරිසර සාධකය. නේද? ආර්ථික පරිසරය යටතේ අපි උපසාධක කීපයක් කතා කරනවා. ඒකේ මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාමට අපි කියනවා විශේෂ නමක් මොකක්ද? උද්ධමනය කියලා කියනවා. භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යන එකට අපි කියනවා පුතේ උද්ධමනය කියලා. එහෙනම් ලියන්න උද්ධමනය. එක ආයන්න ආර්ථික පරිසර සාධකයක් ලෙස විදේශ විනිමය අනුපාතය පැහැදිලි කරන්න. මොකද විදේශ විනිමය අනුපාතය? දැන් ලංකාවේ නම් ඩොලර් ගැන කතා කරනවානේ. ඇමරිකානු ඩොලර් එකක් ගන්න රුපියල් කීයක් ගෙවන්න ඕනේ? ඕක තමයි විදේශ විනිමය අනුපාතය. හුවමාරු අනුපාතය කියලා. එහෙනම් මොකද්ද? යම් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. ඔකට තමයි අපි කියන්නේ විදේශ විනිමය අනුපාතය. නේ? ඇමරිකානු ඩොලර් එකක් ගන්න ශ්‍රී ලංකා රුපියල් කීයක් ගෙවන්න ඕනේද? ඔන්න ඕක තමයි විදේශ විනිමය අනුපාතය. නේද? ඒකත් ආර්ථික පරිසර සාධකයක්. හරි. ලියනවා එහෙනම් යම් රටක මුදල් ඒකකයා තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතයයි. හරි. යම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය. මතක තියාගන්න උදාහරණය ඇමරිකානු ඩොලර් එකක් ගන්න ශ්‍රී ලංකා රුපියල් කීයක් ගන්න. ඔන්න ඕක තමයි විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ. නේ? හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එක. ව්‍යාපාර සංවිධානයක් යන්න නිර්වචනය කරන්න. ව්‍යාපාරයකින් කරන්නේ අපි දන්නවා මොකක්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම. නේ? එහෙනම් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන්න භාණ්ඩ හා සේවා අවශ්‍යයි. එහෙනම් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා සැපයීමට එක් පුද්ගලයෙකු නේද? එහෙම නැත්නම් පුද්ගල කණ්ඩායමක් එකට එකතු වෙලා වැඩ කරන එකට ඒක රාශී වීමකට අපි කියනවා ව්‍යාපාර සංවිධානය. නේ? එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් එකට එකතු වෙලා වැඩ කරනවා නම් අපි ඒකට කියනවා ව්‍යාපාර සංවිධාන. මොකටද? අවශ්‍යතා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා සැපයීමට. නේ? හරි. කියනවා අපි අවශ්‍යතා හා ව්‍යාපාරයකින් කරන්නේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමනේ. උවමනා ඉටු කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට එක් පුද්ගලයෙකු හෝ එක් පුද්ගලයෙක්ට පුළුවන් නේ. ඒක පුද්ගල ව්‍යාපාරය කියන්නේ ව්‍යාපාර සංවිධානයන්නේ. පුද්ගල කණ්ඩායමකගේ ඒක රාශී වීමක් ව්‍යාපාර
සංවිධානයක් වේ. අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමකගේ ඒකරාශීවීමකට අපි කියනවා පුතේ ව්‍යාපාර සංවිධානයක් කියලා. විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවා. අපි කතා කරනවානේ. අයිති අනුව වර්ග කරනවා, අරමුණ අනුව වර්ග කරනවා, ඒ වගේම තමයි පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා නේද? හරි. ඒවා අපි කතා කරලා තියෙන්නේ. අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන ප්‍රධාන ආකාර දෙක. හරි. මොකක්ද අරමුණ අනුව වර්ග දෙක? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත්. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර අනිත් එක ලාභ අරමුණු කර නොගත්. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර නේද? හරි. අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වර්ග දෙකයි. හරි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර එහෙම නැත්නම් ලාභ අරමුණු කර නොගත්. එහෙම නැත්නම් අපි කියනවා ලාභ අරමුණු කර නොගත් කියන්නේ සමාජ සුබ සාධනීය අරමුණු කරගත් ව්‍යාපාර. මොකක් හරි සුබ සාධන කටයුත්තක්. තමයි ලාභ අරමුණු කර නොගත් කියලා කියන්නේ. හරි. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ ආයන්න සහ ආයන්න අපි සාකච්ඡා කරා. හරි. අපි යනවා දෙවෙනි එක නැවතත් සත්‍ය සත්‍යභාවයේ තියෙන දෙවෙනි කොටස. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. හරි. බලන්න ආයන්න. ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය, සේවක සංඛ්‍යාව යන සාධක පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන නිර්ණායක කිහිපයකි. හරි නේද? ප්‍රාග්ධන ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, ඊට පස්සේ යොදා ගන්නා බල ශක්ති ප්‍රමාණය වගේ විවිධ සාධක කිහිපයක් තියෙනවා පරිමාණය තීරණය කරන්න. වෙළඳ පොළ කොටස නේ. යාලා කොහොමද භාණ්ඩ හා සේවා මොන පරාසයකටද නේද? ඒ පොඩි ප්‍රදේශයකට නම් ඒක අපි කියනවා සුළු පරිමාණ. හැබැයි පිටරටට පවා යවනවා නම් ඒක මහ පරිමාණ ව්‍යාපාරයක් නේ. යාලගේ වෙළඳ පොළ කොටස ව්‍යාප්ත කරලා තියෙන විදිය. හරි. එහෙනම් මේක සත්‍යයි. සේවක සංඛ්‍යාව සහ ප්‍රාග්ධන ප්‍රමාණය අනුව තමයි ඒ කියන සාධක තමයි පරිමාණය තීරණය කරන්නේ. සත්‍යයි. ඒකේ ආයන්න අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම ඒක පුද්ගල මෙන්ම හවුල් ව්‍යාපාරයකටද දක්නට ලැබෙන වාසියකි. අකණ්ඩ පැවැත්මක් නැමැතිවීම වාසියක් නෙවෙයි පුතේ. මොකක්ද? අවාසියක් නේ. හරි. එහෙනම් පැහැදිලි අසත්‍යයි. අසත්‍යයි. සමූපකාර සංවිධාන රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානයකි. හරි. දැන් අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන ගැලීම් සටහන මතක් වෙන්න ඕනේ. අරමුණ අනුව කොටස් දෙකයි ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත්. ලාභ අරමුණු කරගත් නැවත කොටස් දෙකයි පෞද්ගලික සහ රාජ්‍ය. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරات කොටස් දෙකයි පෞද්ගලික සහ රාජ්‍ය. එතකොට සමූපකාර සහ සමිති සංවිධාන අයත් වෙන්නේ ලාභ අරමුණු කර නොගත් හැබැයි අංශය අනුව ගත්තොත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර. එහෙනම් සමූපකාර කියන්නේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර නෙවෙයි. සමාජිකයන් කිහිප දෙනෙක් එකතු වෙලානේ පිහිටුවලා තියෙන සම්පකාර සමිතියක්. නේද? එහෙනම් සමූපකාර සමිති කියන්නේ පෞද්ගලික අංශය. අයිති අනුව ගත්තොත් පෞද්ගලික අංශය. එහෙනම් මේක අසත්‍යයි. හරි. ඒක ඊයන්න අන්තිම එක. රාජ්‍ය සංස්ථාවක් පිහිටවනු ලබන්නේ පොදු හෝ විශේෂ පනතක් මගිනි. හරිද ළමයි? රාජ්‍ය සංස්ථා කියන ඒවා නේ. දැන් දෙපාර්තමේන්තු නම් අපි දන්නවා මොකක්ද? අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන නේ රජයේ ඍජු පාලනයට යටත් වෙනවා දෙපාර්තමේන්තු. එහෙනම් සමාගම් පනත යටතේ හැර වෙනත් පොදු පනතක් යටතේ නේද රාජ්‍ය සංස්ථාව පොදු හෝ විශේෂ පනතක් මගින් තමයි රාජ්‍ය සංස්ථා පිහිටවනු ලබන්නේ. අපි නිර්වචනයේදී කතා කරනවානේ සමාගම් පනත යටතේ හැර වෙනත් පොදු හෝ විශේෂ පනතක් යටතේ පිහිටවන ව්‍යාපාර වර්ගයට අපි කියනවා රාජ්‍ය සංස්ථා කියලා. එහෙනම් ඒක සත්‍යයි. හරි. ඔන්න සත්‍ය සත්‍යභාවය හරි. තුන්වෙනි ප්‍රශ්නේ යම් වෙළඳාමක් තොග වෙළඳාමක්ද සිල්ලර වෙළඳාමක්ද යන්න තීරණය වන්නේ ගැනුම්කරුගේ චේතනාව මත. නේ? මොකක්ද චේතනාව?
අවසාන පරිභෝජනයට ගන්නවා නම් පුතේ අපි කියනවා සිල්ලර වෙළඳාම කියලා. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්නවා නම් අපි ඒකට කියනවා තොග වෙළඳාම කියලානේ. අවසාන පරිභෝජනයට නම් ඒක සිල්ලර වෙළඳාම, නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්නවා නම් අපි ඒකට කියනවා තොග වෙළඳාම. හරි. සිල්ලර වෙළඳාම යනු කුමක්ද? එහෙනම් මොකක්ද සිල්ලර වෙළඳාම කියලා කියන්නේ? අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා ලෙවි කිරීම සිල්ලර වෙළඳාම. නේ? එතනින් එහාට ආයේ නැවත විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. නේ? දැන් මුදලාලි බනිස් ගෙඩියක් විකුණනවා. හරි. පාසල් සිසුවෙක්ට බනිස් ගෙඩියක්. එහෙනම් ඒක ආයේ නැවත විකිණීමක් සිද්ධ වෙනවා. එතන මුදලාලි කරලා තියෙන්නේ මොකක්ද? සිල්ලර වෙළඳාම. අභ්‍යාස පොතක් විකුණනවා. අන්න සිල්ලර වෙළඳාම. නේද? හරි. ඔන්න උදාහරණත් එක්ක පැහැදිලි කරනවා. හරි. එහෙනම් ලියන්න සිල්ලර වෙළඳාම යනු අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා අලෙවි කිරීම විකිණීම සිල්ලර වෙළඳාමයි. අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා අලෙවි කරනවා නම් අපි ඒකට කියනවා සිල්ලර වෙළඳාම කියලා. ඒකේ ආයන්න. තොග වෙළඳාමේ ලක්ෂණ දෙකක් ලියන්න. මොකක්ද තොග වෙළඳාමේ ප්‍රධාන ලක්ෂණය? නැවත විකිණීමේ පරමාර්ථය. නැත්නම් නැවත විකිණීම සඳහා අලෙවි කරයි. හරි. හයි තොග වෙළඳාමේදී ගොඩක් වෙලාවට භාණ්ඩ වර්ග එකක් හෝ කිහිපයක් පමණක් අලෙවි කරයි. භාණ්ඩ වර්ග එකක් හෝ කිහිපයක් පමණක් අලෙවි කරයි. තව ඕනනම් ලියන්න පුළුවන් බොහෝ විට වෙළඳ වට්ටම් ලබා දේ. තොග වෙළඳාමේදී වෙළඳ වට්ටම් දෙනවානේ. ඒ ගොඩක් ගන්නවනේ. ගොඩක් අලෙවි කරන නිසා ඩිස්කවුන්ට් දෙනවා. වෙළඳ වට්ටම් ලබා දේ. හරි. තවත් ඕනනම් ලියන්න පුළුවන් සාපේක්ෂව තොග මිල අඩු වේ. සිල්ලර මිලට සාපේක්ෂව තොග මිල අඩුයි නේ. වට්ටම් දෙනවා ඒ නිසා තොග මිල නේද? ගොඩක් අලෙවි කරද්දි මිල අඩු වෙන්නේ. ඔන්න එහෙනම් අපි කතා කරනවා නේද? වෙනස්කම් අහන්නත් පුළුවන්. සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම අතර වෙනස්කම් අහන්නත් පුළුවන්. දැන් මේකේ අහලා තියෙන්නේ තොග වෙළඳාමේ ලක්ෂණ. ඒත් එක්කම තියෙනවා සිල්ලර වෙළඳාම ගැන නිර්වචනය අපි ලිව්වා. සිල්ලර වෙළඳාමේ ලක්ෂණත් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපිට මෙතන අහන්නේ තොග වෙළඳාමේ ලක්ෂණ. හරි. ওই දෙක අතර වෙනස්කමුත් අහන්න පුළුවන් විභාගෙදී. හරි. හතරවෙනි එක බලන්න. පැතුම් සංජීව උත්සාහයෙන් තම ව්‍යාපාර කටයුතු දියුණු කරගත් දක්ෂ ව්‍යාපාරිකයෙකි. වාණිජ බැංකුවක ජංගම ගිණුමක්ද විවෘත කළ ඔහු චෙක්පත් මගින් ගනුදෙනු කිරීමද සිදු කරයි. චෙක්පත් රේඛනය යනු කුමක්ද? හරි. අපි දන්නවා මොකද්ද චෙක්පත් රේඛනය කරනවා කියලා කියන්නේ? ඇයි චෙක්පත් රේඛනය කරන්න පුතේ? චෙක්පතට වඩා හොඳ ආරක්ෂාවක් දෙන්න. නේද? කොහොමද චෙක්පතට ආරක්ෂාව ලැබෙන්නේ? රේඛනය කරපු චෙක් එකකට කවදාවත් බැංකු කවුන්ටරයෙන් මුදල් ගන්න බෑ. රේඛනය කරපු චෙක් පතක් අනිවාර්යෙන් ගිණුමක තැන්පත් කරන්න ඕනේ. රේඛනය කරපු චෙක් එකකට කවදාවත් බැංකු කවුන්ටරයෙන් මුදල් ගන්න බෑ. ඒ අදාළ ගිණුමකට නේද? ජංගම ගිණුමකට දාලා තමයි මුදල් ගන්න වෙන්නේ. හරි. එහෙනම් මොකක්ද රේඛනය කරනවා කියලා කියන්නේ? චෙක් පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් අඳින එකට අපි කියනවා චෙක් එක රේඛනය කරනවා කියලා. සාමාන්‍ය ව්‍යවහාරය අපි කියනවා චෙක් එක ක්‍රොස් කරනවා කියලානේ. හරි. ඕකට තමයි අපි කියන්නේ චෙක්පත් රේඛනය. රේඛන වර්ග දෙකක් අපි කතා කරනවා. සාමාන්‍ය රේඛනය සහ විශේෂ රේඛනය. හරි. බලන්න. ඒකත් අහලා තියෙනවානේ රේඛනය කරන ප්‍රධාන ආකාර දෙක. හරි. අපි ඉස්සෙල්ලාම ලියමු චෙක්පත් රේඛනය. චෙක් පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීම
චෙක්පත් රේඛනය කිරීම නම් වේ. ඒ චෙක්පතක මුහුණ තරහා රේඛා දෙකක් අඳින්නේ මේකෙන් චෙක්පතට වඩා හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. හරි. චෙක්පතක් රේඛනය කරන ප්‍රධාන ආකාර දෙක නම් කරන්න. හරි. ආකාර දෙකයි. සාමාන්‍ය රේඛනය අංක 2 විශේෂ රේඛනය. සාමාන්‍ය රේඛනය සහ විශේෂ. මේ දෙක අතර වෙනස තමයි විශේෂ රේඛනයේදී අනිවාර්යෙන් වාණිජ බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා. පැහැදිලි නේද? හරි. ඔන්න එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නෙත් සාකච්ඡා කරා. සෑම ප්‍රශ්නයකම කොටස් 4යි. හරි. අපි යනවා හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එක. අලෙවිකරණ මිශ්‍රය හඳුන්වන්න. නේ? අපි කතා කරනවා පෝපීස් කියලා කියන්නේ P අකුරු 4. product, price, place, promotion. එහෙම නැත්නම් අපි කියනවා නිෂ්පාදිතය, මිල, ස්ථානය සහ ප්‍රවර්ධනය. මොකක්ද මේ අලෙවිකරණ මිශ්‍රය කියන්නේ? ඉලක්ක වෙළඳපොළ තුල අලෙවිකරණ පරමාර්ථ ඉටු කරගන්න යොදා ගන්නා විචල්‍යයන් සමූහය. නේ? අපි ඒකට කියනවා අලෙවිකරණ මිශ්‍රය. ඇයි අපි දන්නවා පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරද්දී අපි තෝරගන්නවා පාරිභෝගික කණ්ඩම. සෑම ව්‍යාපාරිකයෙක්ට බෑ වෙළඳපොලේ ඉන්න සියලුම පාරිභෝගිකයන්ගේ උවමනා තෘප්තිමත් කරන්න බෑ. ඒ නිසා අපි තෝරගන්නවා පාරිභෝගික කණ්ඩායමක්. අපි ඒකට කියනවා ඉලක්ක වෙළඳපොළ. එහෙනම් මෙන්න මේ කියන ඉලක්ක වෙළඳපොළ තුල අලෙවිකරණ පරමාර්ථ ඉටු කරගන්න යොදා ගන්නා විචල්‍යයන් කිහිපයකට අපි කියනවා අලෙවිකරණ මිශ්‍රය. ඕනනම් අපිට පෝපීස් කියන එක ලියන්නත් පුළුවන්. අලෙවිකරණ මිශ්‍රය මොකක්ද? නිෂ්පාදිතය, මිල, ස්ථානය සහ ප්‍රවර්ධනය. හරි. ඉලක්ක වෙළඳපොළ තුල අලෙවිකරණ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා අලෙවිකරණ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා විචල්‍යයන් සමූහයකි. හරි. මේ විචල්‍යයන් ටික තමයි මොකද්ද? නිෂ්පාදිතය, මිල, ස්ථානය සහ ප්‍රවර්ධනය. ඕනනම් ඒ ටිකත් උදාහරණයක් ලියන්න පුළුවන්. හරි. ඔන්න අලෙවිකරණ මිශ්‍රය. අලෙවිකරණ පරමාර්ථ ඉටු කරගන්න මේ ටික වැදගත් වෙනවා. ඉලක්ක වෙළඳපොළ යනු කුමක්ද? දැන් අපි කියවනේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරද්දී අපි තෝරගන්නවා ඉලක්ක පාරිභෝගික කණ්ඩායම. මොකක්ද එහෙනම් මේ ඉලක්ක වෙළඳපොළ කියලා කියන්නේ? ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායී. නේ? යාට හොඳටම තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගික කණ්ඩායම. නේ? දැන් අපි උදාහරණ විදිහට කතා කරනවා කාන්තාවන් සඳහා පුවත්පත. අන්න කවුද ඉලක්ක වෙළඳපොළ වෙන්නේ එතනදී? කාන්තාවන්. නේ? ළමයින් සඳහා මොකක් හරි ප්‍රොඩක්ට් එකක්. සාමාන්‍ය පෙළ ලියන සිසුන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතක්. කවුද ඉලක්ක කරලා තියෙන්නේ? සාමාන්‍ය පෙළ සිසුන්. අන්න ඉලක්ක වෙළඳ. දියවැඩියා රෝගීන් සඳහා පානයක්. නේ? කවුද ඉලක්ක කරලා තියෙන්නේ? දියවැඩියා රෝගීන්. අන්න එහෙනම් පැහැදිලි ඉලක්ක වෙළඳපොළ. මොකක්ද එහෙනම්? ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටසනේ. හරි. ලියනවා අපි ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි වෙළඳපොළ කොටස හෙවත් පාරිභෝගික කොටස වේ. හරි.
ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙසමින්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි වෙළඳ පොළ කොටස හෙවත් පාරිභෝගික කොටස උනම් උදාහරණත් ලියන්න පුළුවන්නේ වශ්‍ය වෙන්නේ නැහැ සම්පූර්ණ ලකුණු හම්බෙනවා එක ලකුණයි ඔයාලට හම්බෙන්නේ මෙතනනේ එක ලකුණයි සම්පූර්ණ කොටසට අදාළව ප්‍රශ්න ලකුණු දෙකයිනේ හරි අපි යනවා දෙවෙනි කොටසට සත්‍ය අසත්‍ය පාපය පහත් සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න බලන්න යන්න පර්යන්තය ප්‍රවාහනයේ මූලිකාංගයකි හරි නේද ප්‍රවාහන මූලිකාංගයන්නේ පර්යන්තය මාර්ගය මාධ්‍ය බලය සහ පර්යන්තනේ හරි එහෙනම් ඒක සත්‍යයි ආයන්න ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර රථවාහන බඩු තොග වැනි දේපල වලට සිදුවිය හැකි අවදානම් ආවරණය කිරීමට ලබා ගන්නා රක්ෂණය ආරක්ෂණය නම් වේ. අන්න වැදගත් දෙයක් මොකක්ද? මේ දේපලනේ නේද? ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර රථවාහන බඩු තොග කියන්නේ ඔක්කොම දේපල. දේපල වලට සිදුවිය හැකි අවදානම් ආවරණය කරන එකට අපි කියන්නේ මොකද්ද? රක්ෂණය කියලා. ආරක්ෂණය කියන්නේ ජීවිත රක්ෂණය. අන්න රක්ෂණය සහ ආරක්ෂණය. රක්ෂණය කියන්නේ දේපල රක්ෂණය ආරක්ෂණය කියන්නේ එහෙනම් මොකක්ද? ජීවිත රක්ෂණය. එහෙනම් මේක අදාළ වෙන්නේ නැහැ නේද? දේපල වලට සිදුවිය හැකි අවදානම් ආවරණය කරන්න එකට අපි කියන්නේ ආරක්ෂණය නෙවෙයි. ඒකට කියන්නේ රක්ෂණය කියලා. එහෙනම් මේක අසත්‍යයි. ජීවිත රක්ෂණයට තමයි අපි කියන්නේ ආරක්ෂණය. සීනෙට් ටෙලර් යන්ත්‍ර ATM කාඩ් පත සම්පත් බැංකුව විසින් නිකුත් කරයි. සීනෙට් කියන්නේ සම්පත් බැංකුවේද? සම්පත් බැංකුවේ අපි කියනවා සෙට්. සෙට් කියලානේ කියන්නේ සම්පත් බැංකුවේ නේද? ඩෙබිට් කාඩ් එක සහ ATM කාඩ් එක වෙන්නේ මොකද්ද? සෙට්. හරි. එහෙනම් සීනෙට් කියන්නේ අපි දන්නවා මොකේද? ලංකා බැංකුවට අදාළ කාඩ් පතක්. එහෙනම් ඒකත් අසත්‍යයි. අපි කතා කරනවා විද්‍යුත් මුදල් සම්බන්ධයෙන් ණයපත් හරපත් සහ ස්වයංක්‍රීය ටෙලර් කාඩ් පත. එතෙන්දී අපි උදාහරණ එකිනෙක බැංකු වලට අදාළ කාඩ් පත් සම්බන්ධයෙන් උදාහරණ ඔයාලට කතා කරනවා. හරි. පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව ලබාගත හැක්කේ ස්ථාවර තැන්පතු වල. පුළුවන් නේද? ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ යම් නිශ්චිත කාලයකට තැන්පත් කරන්නේ. හැබැයි පොලිය කැමති පරිදි අපිට ගන්න පුළුවන්. මාසිකව ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොලියත් කල්පිරුණාට පස්සේ ලබා ගන්නත් පුළුවන්. එහෙනම් ඒක සත්‍යයි. ස්ථාවර තැන්පතු වල තමයි මෙහෙම පුළුවන්. හරි. ඔන්න එහෙනම් සත්‍ය අසත්‍ය භාවය හරි. බලන්න තුන්වෙනි එක ලලනි ජනප්‍රිය ව්‍යාපාරික කාන්තාවකි. ලලනි බියුටි සැලෝන් 2018 1 දින ඇය විසින් ආරම්භ කළාය. ව්‍යාපාරයේ අරමුණ මනාව තීරණය කිරීමත් එම අරමුණ නිසි පරිදි ඉටු කර ගැනීමට ක්‍රියාමාර්ග තීරණය කිරීමටත් ඇය උත්සුක වූවාය. සේවක මණ්ඩලය සඳහා නිවැරදි උපදෙස් ලබා දුන් ඇය ඔවුන්ට නායකත්වය සපයා අරමුණ කරා මෙහෙයවන ලදී. ඉහත සඳහන් ලලනි බියුටි සැලෝන් ව්‍යාපාරය තුළින් ඔබ හඳුනාගත් කළමනාකරණ කාර්යයන් දෙකක් මෙන්න තියෙනවා. කළමනාකරණ කාර්යයන් නේ මොකද්ද කියන්නේ? මෙයා ව්‍යාපාරයේ අරමුණු මනාව තීරණය කිරීමත් නිසි පරිදි ඉටු කර ගැනීමට ක්‍රියාමාර්ග තීරණය කිරීමටත් උත්සුක වූවාය. අන්න ඒක මොකක්ද අපි කියන්නේ? සැලසුම් කරණය නේ. මොකක්ද අරමුණ? කොහොමද ඒ අරමුණ ඉටු කරගන්නේ කියලා තීරණය කරන එකට අපි කියනවා පුතේ සැලසුම් කරණය කියලා. සේවක මණ්ඩලය සඳහා නිවැරදි උපදෙස් ලබා දීම. අනේල ඔවුන්ට නායකත්වය දෙන අරමුණු කරා මෙහෙයවනවලු. ඒකට අපි කියනවා මෙහෙයවීමනේ. සේවක මණ්ඩලය සඳහා නිවැරදි උපදෙස් ලබා දීම සහ නායකත්වයේ සැපයි. හරි. එහෙනම් කළමනාකරණ කාර්යයන් දෙක පැහැදිලි. සැලසුම් කරණය ආයේ තියෙනවා මෙහෙයවීමනේ. සැලසුම් කරණය සහ මෙහෙයවීම. හරි. ඒකේ ආයන්න ඉහත ඔබ සඳහන් කළ කාර්යයන් දෙකට උදාහරණ ලියන්න. හරි. අපි ලියමු. සැලසුම් කරණය. හරි. බලන්න මොකද්ද කියන්නේ? ව්‍යාපාරයේ අරමුණ මනාව තීරණය කිරීම හා ව්‍යාපාරයේ අරමුණ මනාව
තීරණය කිරීම හා අරමුණ ඉටු කර ගැනීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම. අරමුණ ඉටු කර ගැනීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම. හරි. ඊට පස්සේ තියෙනවා මෙහෙයවීම. මොකද්ද මෙහෙයවීම? සේවක මණ්ඩලය සඳහා නිවැරදි උපදෙස් ලබා දීම හා නායකත්වය සැපයීම. සේවක මණ්ඩලය සඳහා නිවැරදි උපදෙස් ලබා දීම. සේවක මණ්ඩලය සඳහා මෙහෙයවීමට අදාළ උදාහරණය සේවක මණ්ඩලය සඳහා නිවැරදි උපදෙස් ලබා දීම හා නායකත්වය සැපයීම. හරි. ඔන්න එහෙනම් සැලසුම් කරණය හා මෙහෙයවීමට අදාළ උදාහරණ. හරි. අපි යනවා ඒකේ අවසාන කොටසට ව්‍යාපාර අධ්‍යයනයට අදාළ ප්‍රශ්න තුනේ අවසාන මේ 14 ප්‍රශ්නයේ අවසාන කොටස. ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ආයෝජනය කිරීමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හරි. දැන් සංවර්ධනය කරන්න ආයෝජනය වැඩි වෙන්න ඕන. රට සංවර්ධනය වෙන්න නම් ආයෝජන වැඩි, ඉන්වෙස්ට්මන්ට් වැඩි වෙන්න ඕනේ. හරි. අන්න ඒක තමයි මේ සංකල්පය දීලා තියෙන්නේ. සමාගමක් විසින් නිකුත් කරන කොටසක් යන්න හඳුන්වන්න. දැන් සමාගමක් තමයි කොටස් අලෙවි කරන්නේ. නේද? එහෙනම් කොටසක් කියන්නේ මොකද්ද? දැන් මුළු ප්‍රාග්ධනයේ බෙදී යන කුඩාම ඒකකය. එහෙනම් සීමිත සමාගමක මුළු ප්‍රාග්ධනය නැත්නම් මුළු හිමිකම සමාන පංගුවලට බෙදුවහොත් ඉන් එක් පංගුවක් අපි කියනවා මොකක් කියලාද? කොටසක්. කොටස් අලෙවි කරලා තමයි මහජනතාවට කොටස් අලෙවි කරලා ප්‍රසිද්ධිය කොටස් අලෙවි කරන්න පුළුවන් සමාගම් තියෙනවා, බැරි සමාගම් තියෙනවා. සමාගමක් කරන්නේ කොටස් අලෙවි කරලා තමයි ප්‍රාග්ධනය රැස් කරන්නේ. එහෙනම් කියනවා අපි සීමිත සමාගමක හිමිකම සමාන පංගුවලට බෙදුවහොත් ඉන් එක් පංගුවක් කොටසක් ලෙස හැඳින්වේ. හරි. ඔන්න සමාගමක හිමිකම සමාන නේද? සීමිත සමාගමක හිමිකම සමාන පංගුවලට බෙදුවහොත් ඉන් එක් පංගුවක් අපි කියනවා කියද්ද මොකද්ද? කොටසක් කියලා කියනවා නේද? එතකොට කොටස් අලෙවි කරලා තමයි සමාගමට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගන්න. අපිටත් පුළුවන් මේක ආයෝජන මාර්ගයක්. අපිටත් පුළුවන් අතිරික්ත මුදල් තියෙනවා නම් සමාගම් වල කොටස් මිලදී ගන්න. හරි. ආයන්න භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීමේ ප්‍රයෝජන දෙකක් නම් කරන්න. හරි. අපි දන්නවා භාණ්ඩාගාර බිල්පත් වල ප්‍රධානම ප්‍රයෝජනය තමයි පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් ලැබීම. පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් ලැබීම. දන්නවා මහ බැංකුව විසින් තමයි නිකුත් කරන්නේ රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කරගන්න. හරි. මේක කෙටි කාලීනයි. එහෙනම් තවත් ප්‍රතිලාභයක් තමයි ඕනෑම අවස්ථාවක මුදල් බවට පත් කළ හැකි වීම. මුදල් බවට පත් කළ හැකි වීම. හරි. අනිත් එක තමයි ස්ථාවර පොලි ආදායමක්. මේක වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පොලි ආදායමක් ලැබීම.
ඔන්නේ නම් බාණ්ඩාගාර බිල් පත්වල මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ. හරි. එහෙනම් දරුවනේ අපි සාකච්ඡා කරා බස්නාහිර පළාත් 2020 අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය අපි දන්නවා කේස් ස්ටඩි එකේ කොටස් 10 අපි සාකච්ඡා කරා පුළුල්ව. ඒ වගේම තමයි පළවෙනි කොටස ව්‍යාපාර අධ්‍යයනයට අදාළ ප්‍රශ්න 3ක් ඔයාලත් එක්ක අපි සාකච්ඡා කරා. හරි මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා පළවෙනි ප්‍රශ්නය සහ ඊතුරු ප්‍රශ්න 3 ව්‍යාපාර කොටසට අදාළ ප්‍රශ්න 3. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ගිණුම් කරණයට අදාළ ප්‍රශ්න 3 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.